පවුලට මොනෑ ස්වාහක් ඇතුනද කියලා මටත් හිතාගන්න බෑ. ඌ මැරෙන්න ඕනේ බල්ලෙක් වගේ. මිනිස්සු කරන්න බැරි දේවල් ගැන හිතනවා. ටික දෙනෙක් මොන අවදානමක් හරි අරගෙන ඒ දේවල් කරනවා. දැන් අවුරුද්දකට කිට්ටු කාලයක් තිස්සේ අපි එන්න නිර්මිත චිත්‍රපටයක් ගැන කතා කරා. චිත්‍රපටය හිතුමතේ ජීවිතේ. දැන් අමුතුවෙන් අපි කරුණු කාරණා කියන්න අවශ්‍ය නැහැ. මොකක්ද මේ හිතුමතේ ජීවිතේ, කවුද හිතුමතේ ජීවිතේ කියන කාරණය. මොකද ඔබ හොඳින්ම දන්නවා චිත්‍රපටයට පසුබිම් වෙච්ච ඒ කතා පුවත සහ පුද්ගලයා. ඉතින් චිත්‍රපටය ළඟදීම තිරයට එනවා කියන ආරංචිය අපිට ලැබුණා. ඒ නිසාවෙන්ම අපිට සිද්ධ වුණා අධ්‍යක්ෂවරයා අපේ මැදිරියට ගෙන්නලා සිනමාටෝකිස් එක්ක එකතු කරගන්න. ගෲප් කපිතාන් ක්‍රිෂාන්ත මනම්පේරි කාලයක් තිස්සේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයේ යෙදුණා. දැන් ඔහු අපේ හෙළවුඩේ ස්ථාවර සමාජිකෙක් වෙන්න නියමිතයි. අයිබෝන් ඔබට. ඉතින් ක්‍රිෂාන්ත මනම්පේරි මේ අධ්‍යක්ෂවරයා එක්ක අපිට කතාබා කළා දැනගන්න දේවල් කීපයක්ම තියෙනවා. ඊට කලින් අපිට දැනගන්න අවශ්‍යයි කොහොමද සිනමාව ගැන ආසාවක් ඇති වෙලා මේකට ප්‍රවිෂ්ටයක් ගන්න හිතුනේ? සිනමාවට එන්න ඉස්සෙල්ලා මම ඔබ කලින් කිව්ව විදිහට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ හිටියා. අවුරුදු 20ක් විතර වගේ. විශේෂයක් වුණේ මම ගොඩක් කල් මගේ වෘත්තියත් එක්ක කියන්නේ මම ගුවන් හමුදා ජීවිතයත් එක්ක මම කිසිම අවස්ථාවක මගේ නම පාවිච්චි කරේ නැහැ. ටෙලිනාට්‍ය 10ක් වගේ ප්‍රමාණයක් මම කරා. ඒ ඔක්කොම වෙනකොට විකාශනය ඉවරයි. සම්මාන වලට නිර්දේශ වුණා කීපයක්ම. ඊට පස්සේ මට ආසාවක් තිබ්බා අතරම චිත්‍රපටි ක්ෂේත්‍රයට එන්න. නමුත් මගේ වෘත්තියත් එක්ක මොකද මම අවුරුදු 19 20 වගේ වෙනකොට මම ගුවන් හමුදාට සම්බන්ධ වෙනවා නිලධාරියෙක් විදිහට. ඊට පස්සේ අවුරුදු 20කට එහා යුද්ධයට අවු වෙනවා. යුද්ධෙත් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ගොඩක් කාලට ලංකාවේ කොළඹින් පිට පළාත් වල තමයි මම හිටියේ. අවුරුදු 20ක් විතර වගේ මම ගොඩක් කාලට හිටියේ පිට කොළඹින් පිට. ඉන් පස්සේ මම නැවත ගුවන් හමුදා ජීවිතේට මම අවුරුදු 28කට විතර වගේ පස්සේ ගුවන් හමුදා ජීවිතේ මම සමු ගන්නවා. ඊට පස්සේ ඒ අතර මම දැන් ගුවන් හමුදා ජීවිතය තුළ ඉන්න කාලය තුළටත් මම ගොඩක් කාලට චිත්‍රපටි 20ක් ඇතන එහෙම කිව්වොත් ගොඩක් මහා දයන්ත චිත්‍රපට නරඹන කෙනෙක් මම. කියන්නේ මං ගාව මහා දයන්ත චිත්‍රපටයක තුකුත් තියෙනවා. ඒ නිසා මං හිතන්නේ ඒ ආසාව මගේ හිතේ තියෙන දෙද්දිකටම මං හිතන්නේ චිත්‍රපටියක් කිරීමේ ආසාව මගේ තිබුණා. ඒතර කාල වේලත් නැති හින්දායි මගේ ජීවිතය අර හමුදා ජීවිතෙත් එක්ක ගත වෙච්ච හින්දා ගොඩක් මං හිතන්නේ මේ ගොඩක් බහුවෙන්න යන්නේ නැත්තේ. දැන් රාජකාරී ජීවිතයයි මේ කලාවට වෙන් කරන්න ඕන ඒ කාලයයි දෙක බැලන්ස් කරගන්න සමබර කරගන්න හැකි වුණා ඒ දවස්වල? ඒක ඇත්තටම අමාරු වැඩක්. අමාරු කියන්නේ ගොඩක් අමාරුයි. මම ගොඩක් කලාට මම නැවත කිව්වේ මම කොළඹ පිට හිටියේ ගොඩක්. කිල්නොච්චියේ යාපනයේ වවුනියායේ ත්‍රිකුණාමලය වගේ පළාත්වල. ඉතින් ඒ කාලය තුල තමයි අවුරුදු ටෙලිනාට්‍ය 8ක් විතර වගේ මම අවුරුදු 20ක් වගේ අතුලත කරලා තියෙනවා. ඒ කාලෙත් මම අමාරුම හොයාගත්ත සමහරට මම ටෙලිනාට්‍ය කරන කාලේ වුණත් බොහෝ වෙලාවට අපි කඩ කරවෙයි. ෂූටින් උනත් තිබ්බේ මොන මගිනියවරු තිබ්බ විදිහත් එක්ක තමයි ඒක ගොඩක් කරලා ප්ලෑන් ඕනේ. එහෙම තමයි ඉතින් දේවල් සිද්ධ වුණේ. මම අහලා තියෙන විදිහට මේ ඔබ එක්තරා රටකට ගිහිල්ලා මේ සිනමාව ගැන විශේෂයෙන්ම හදාරලා ඒ ගැන උනන්දුවක් ඇති කරගත්ත කෙනෙක්. මම අත්දැකීම් මොකද කියලා හරියටම දන්නේ නැහැ. ඔබ කියන්නේ නෑ ඇත්තටම මම චිත්‍රපටි පිළිබඳව මම අධ්‍යාපනයක් ලැබුවා මැලේසියාවේ මැලේසියන් ෆිල්ම් ඇකඩමි කියන එක තුලින්. එහෙදි මම ඇත්තටම මේ මට අවශ්‍යලා තිබ්බේ චිත්‍රපටියක් කරන්න ඉස්සෙල්ලා මේ පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගන්න. ටෙලිනාට්‍ය 100ක් කරත් මම හිතන්නේ චිත්‍රපටියක් කරන්න අවබෝධය ගන්න අමාරුයි. ඒක මම අත්දැකීමෙන් දන්නවා. මම ටෙලිනාට්‍ය 8ක් කරාට අවුරුදු 20ක් වගේ කාලයක් ඇතුළත ඒ චිත්‍රපටයක් කරන්න පටන් ගත්තන් පස්සේ කියන්නේ චිත්‍රපටය කියන්නේ චිත්‍රපටයක් මම මේ කියන්නේ. චිත්‍රපටයක් කරනකොට පොඩ්ඩක් ඒක වෙන තැනක තියෙන්නේ.
ඒක මහා බාරදුර කටයුත්තක්. ඒක ඉතාමත්ම අපි හිතන තරම් පහසු කටයුත්තකුත් නෙවෙයි. ලොකු කැපවීමක් කරන්න ඕන හොඳ නිර්මාණයක් කරනවා නම්. ඉතින් ඒ මම ලබාගත් අධ්‍යාපනයත් එක්ක අපි ලංකාවට ඇවිල්ලා ඊට පස්සේ ඉතින් මේ වැඩේට බැස්සේ. ඉතින් ඇත්තට මටත් වැඩිය මේ ඒක උමුණාවක් තිබුණා මේ මගෙත් එක්ක මේ වැඩේ කරන්න. මම මේක ලොකු මුදල් ප්‍රමාණයක් වුණා. මොකද මම වගේ අලුත් කෙනෙකුට මේ චිත්‍රපටයක් කරන්න මේ ආවන් විශේෂයෙන් මේ හමුදායේ හිටපු නිලධාරියෙකුට කවුරුත් සල්ලි දෙන්නේ නැහැ. කැමතිත් නැහැ යොදන්න. මොකද ලංකාවේ ප්‍රසිද්ධ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඉතින් අපි මුදල් හොයාගෙන අපි මගේ බිරිඳ තමයි මේක මුදල් දෙවේ සෑහෙන ලොකු ප්‍රමාණයක්. දැනට මුදලක් මම හිතන්නේ ලොකු මුදලක් වැඩ ගන්න සිද්ධ වුණා චිත්‍රපටයේ. මොකද මේක සෑහෙන කාලයක් ගත්තා අපි චිත්‍රපටය කරන්න. රූපගත කිරීම වුණත් මම දවස් 35ක් විතර වගේ කරා මේකේ. සීන් 82ක් විතර වගේ තිබුණේ. සමහර දවසකට සීන් 1යි එහෙම නැත්නම් 2යි. එහෙම තමයි මේක කරේ. මොකද මගේ පළවෙනි නිර්මාණය නිසා. එතකොට දැන් ගෲප් කපිතාන් කෙනෙක් ටෙල්නාට ශේෂත්‍රයේ වැඩ කල්ලා ගැන අත්දැකීමක් ලබාගෙන සිනමාව ගැන වෙනමම හැදැරීමක් කරලා තමයි බ සිනමාවට එන්නේ. එතකොට එහෙම බලද්දී කුෂාන්ත දැන් ගෲප් කපිතාන් කියන දැන් අපි දන්නවා දැන් ඔබ යුද්ධෙත් එක්කමනේ ඔබේ තරුණ කාලේ ගෙවිලා තියෙන රාජකාරී සමග. එතකොට මේ ඔබට පුළුවන් නේද මේ හිතුමතේ ජීවිතයට වැඩිය දෙයක් යුද්ධය අලලා යුද්ධ චිත්‍රපටයක් කරන්න. එහෙම බලද්දී ලෝක සිනමාවේ යුද්ධය පිළිබඳ කරපු චිත්‍රපටය අපි දන්නවා. අපි ගත්ත ස්ටීවන් ස්පිල්බර්ග්ගේ සෙයින් ප්‍රයිවට් රයන් වගේ එකක්. ඉතින් අපිට ඒ තත්ත්වයට යන්න අමාරුයි. අපේ ලංකාවේ තිබ්බේ ලෝකෙ තිබ්බ භයානකම යුද්ධය. ඒ යුද්ධේ කොටස්කාරයෙක් කියලා හිටියම මම අවුරුදු 25ක් විතර වගේ. ඉතින් මම දන්නවා යුද්ධ කියන්නේ මොකක්ද කියන්නේ හොඳටම. මේ යුද්ධේ හරහා මම දැනට සම්මාන ගොඩකටත් පාත්‍ර වුණා. ඒ නිසා මට අවශ්‍ය නැහැ යුද්ධය සම්බන්ධව චිත්‍රපටයක් කරනවා කියලා එකපාරට මේ බොහොම මේ ලෝ බජට් එකකින් චිත්‍රපටයක් කරන්න. ලංකාවේ අපි දැක්කනේ යුද්ධ කරන සමන් චිත්‍රපටි. යුද්ධයට පසුබිම් වෙලා චිත්‍රපටයක් මම දැක් ලංකාවේ දැන්න කරලා තියෙන චිත්‍රපටයකට මම දැක්කේ අපේ ඇඩ්මිරල් සරත් විරසේකර කරපු ගාමිණී විතරයි. ඒක යම්කිසි මට්ටමක තත්ත්වයක තිබුණා. ඉතින් නැවත චිත්‍රපටයක් මම කරනවා නම් මම ස්පෙෂලි විශේෂයෙන්ම මම හමුදා හිටපු ඉහළ නිලධාරියෙක් විදියට මට ඒක අත ගන්න බෑ උඩින් පල්ලෙන්. මම ඒක ලොකු ගැඹුරින් ඒ වැඩේට බහින්නත් ඕන. ඒක ලොකු ඉදමක් කරන්නත් සිද්ධ වෙනවා. දැන් මේනකොට මගේ ඇත්තටම මම මේ මගෙත් එක්ක හමුදා හිටිය මේ නිලධාරියෙක් ආමිකේ එතුමා රැකියාව කරේ මේ චන්න කරුණාරත්න කියලා. අපි මේ දවස්වල පොඩි කතා වෙලා අපි පොඩි කතාවක් ඉන්නවා මේ කොකාවිල් සම්බන්ධයි කතාව සිනමාවට ගේන්න. ඒ කියන්නේ ඒකට සම්බන්ධ වෙච්ච නිලධාරියා ඒ කාලේ පරිච්ඡේදයේ කොකාවිල් ඇටැක් කියලා මමත් හිටියේ අහල පහලමයි. මොකද මේ 1990 මගේ 92 වගේ කාලය ඇතුළත එතුමා මගේ මේ කියන්නේ කොකාවිල් ඇත්තම කැප්ටන් අලදිනි කියන්නේත් මගේ පාසල් මිත්‍රෙක්. ඉතින් මම ඒක ගැන පොඩ්ඩක් අදා කළා. දැන් ඒක සිනමාවට ගෙන්න අපි දැන් ප්ලෑන් එකක් තියෙනවා. ලංකාවේ යුද්ධ ඉතිහාසයේ දෙවෙනි යාද කොහොමද මම හිතන්නේ පරමවීර විභූෂණ සම්මානය ලැබිච්ච. ඉතින් එතුමා පිළිබඳ චිත්‍රපටි කරන්න වගේ ඔළුවේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. මොකද ඒව ඇත්තටම අපි රටට පෙන්වන්න ඕන දේවල්. අපි කොහොමද මේ රට මේ මෙතෙන් එනකොට අපි මොනතරම් කැපවීමක් කරලා තියෙනවද, මිනිස්සු ජීවිත කොච්චර පරිත්‍යාග කරලා තියෙනවද? ඒවා එම් පුද්ගලික අත්දැකීම් මට තියෙන නිසා මම කිව්වේ. මම චිත්‍රපටි ගැන මට කියන්න තියෙන්නේ විහිළුවක් නැතුව හොඳ ඉහළ නිර්මාණයක් කරනවා නම් තමයි මම ඒක කරන්නේ. නැත්තම් චිත්‍රපටි 50ක් විතර කරන්න මං ගාව තියෙනවා මේ කතන්දර. මේ පහුගිය අවුරුදු 26ක විතර වගේ ගුවන් හමුදා ජීවිතය ඇතුළත එහෙම කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ ඇත්තටම. කොහොමද මම චිත්‍රපටි කරනවා අනිවාර්යෙන් මම ඒ නිර්මාණය කරනවා. ඒක හැබැයි දැනට මුදලක් යටෙන වැඩක්. ලංකාවේ මේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක එහෙම ලොකු මුදලක් යට කරලා යුද්ධ චිත්‍රපටයක් කරන්න අපි ජාත්‍යන්තරයට කරන්න ප්ලෑන් කරන්න වෙනවා. දැන් යුද්ධ චිත්‍රපටයක් ඔබ එහෙම පසෙක තිබේදී හිතුමතේ ජීවිතේ
හමුවෙන්නේ කොහොමද? මං හිතන්නේ එතන තියෙන මොකක් හරි රසබර හෝ මම දන්නේ නැහැ සංවේදී හෝ යම්කිසි කතාවක් ඇති කියලා මට හිතෙනවා පසුබිමේ. නෑ ඇත්ත කතාව දැන් මේ හිතුමතේ ජීවිතය ගැන පුද්ගලයා අපි හොයාගෙන ඉන්නේ මේ චිත්‍රපටි කරන අතරතුර. මේ පොත හම්බෙන්නේ කියවන්න හම්බෙන්නේ මට මගේ ඇත්තම යාළුවෙක්ගේ මාර්ගයෙන්. මේ අපිත් එක්ක මේ චිත්‍රපටි වැඩ කරා මේ මුලින්ම තිරනාට්‍ය කියලා අපිට කොට පුදා කරු මල්ලි කෙනෙක් හිටියා මේ මල්ලිතා මේ පොත ගේන්නේ චිත්‍රපටියක් කරමු කියලා. මම චිත්‍රපටයක් කරන්න බලාපොරොත්තු ඉන්න කාලේ. ඒ පොත මොකක්ද ශාන්ත? ඒ පොත ඇත්තටම මේ උදේනි සමන් කුමාර කියලා ලියපු පොතක් හිතුමතේ ජීවිතය කියලා මේ ලග්බිම් පත්‍රයේ අවුරුදු ගානක් ගිය කතාවක්. මේ පොත ගැනයි මේ කතාව ගැනයි එක එක මතවාද තියෙනවා. දැන් මේ පුද්ගලයා වුණත් තාම ජීවත් වෙන්නේ අපිත් එක්ක. කියන්නේ මේ මිනිස්සයා චිත්‍රපටය කරලා ඉවරනකොට මේ මිනිස්සු කරන අතරතුර මේ මිනිස්සයා අපි හොයාගෙන එනවා. පස්සේ යමගේ මේ අපි විහාර ගිහිල්ලා මේ මිනිස්සයාව බාර ගන්න මොන හරි ඉන්න තැනක් නැහැ කියන තැනදී. ඊට පස්සේ අපි මේ මිනිස්සයාව අපේ ස්ථානයක නවත්තනවා. මේ මිනිස්සයා තාමත් ජීවත් වෙන්නේ අපිත් එක්ක. ඉතින් සමහර තැන්වලදී මේ කතාවේ සාධාරණීකරණය මේ මට මේ දැන් මේ ප්‍රසිද්ධ මාධ්‍යයක කතා කරනකොට මේ කතාව එක එක කතන්දර තියෙනවා මේ කතාව සම්බන්ධයෙන්. මේක 100% ඇත්ත කතාවක්ද? මේ 100% මේ කතාව 100%ක් නැතුව යම්කිසි මට්ටමක මේ කතාව ඇතුලේ අතින් පයින් දාපුවා තියනවද? එහෙම ඇටලුවක් ඒ කියන්නේ මේක කොහොමුණත් මේ අපි චිත්‍රපටිය කරේ මේ කතාව පසුබිම් කරගෙන අපි අත්‍තරම මේ චිත්‍රපටියේ තිරනාටක ලියනකොට අපි බොහොම පරිස්සම් වුණා. මේ තිරනාටක ලියනකොට චිත්‍රපටිය කාටවත් මේ චරිතයට හෝ එහෙම නැත්නම් වෙනත් අයට අකරුවක් නොවන විදිහට චිත්‍රපටි තිරනාටක ලියන්න බොහොම පරිස්සම් වුණා. ඒ කියන්නේ හැම චරිතයකටම. මොකද මේකේ පොතේ කතාව හරි දරුණුයි. ඒ කියන්නේ හරියට තිබ්බ සමහර දේවල් ඔක්කොම ගන්න මේ චිත්‍රපටි වාරණය වෙනවා අනිවාර්යයෙන්. කියන්නේ මේකේ තියෙන්නේ අමුතු සිද්ධාන්ත කීපයක් තියෙනවා, සිදුවීම් කීපයක් තියෙනවා. ඉනේක මරලා බෙල්ල අතේ අරගෙන පොලිසියට යනවා. බෙල්ල එළිය වක්කිරේ අතින්. මේ ගෙදර නිදාගෙන ඉන්නකොට මිනිස්සු ගිහිල්ලා මරලා ඊට පස්සේ ඒක වෙන එකක් ඒක. බොහොම පරිස්සම් වුණා අපි මේ චිත්‍රපටය කරනකොට. දැන් අධ්‍යක්ෂවරයා හැටියට මේ තිරනාටකයේ මේ සම්පූර්ණ කතාවේ ඔබට සිත්ගත් තැනක් තියෙනවද? චිත්‍රපටයට මම තෝරගන්න ප්‍රධාන හේතුනේ මේ මුළු මේ කෘතිය පුරාම මේ නවකතා පුරාම මේ උදින සමන් කුමාරයගේ නවකතා පුරාම මේ කතාව සත්‍යයක්ද අසත්‍යයක්ද කියන්නේ 100% මොකද අධ්‍යයනය නැහැ මේ සිද්ධිය වෙන්නේ 1970ත් 75ත් අතර කාලය ඇතුළත. ඒතර අපි ඉපදිලත් නැහැ මං හිතන්නේ මේ දැන් මේ වර්තමාන ජීවත් වෙන මිනිස්සුන්ගේ සෑහෙන ප්‍රමාණයක්. එතකොට ඒ කියන්නේ දැන්ට අවුරුදු 50කට එහා වෙච්ච කතාවක්. එතකොට මේ කතාවේ සම්පූර්ණ සමස්ත මේ චිත්‍රපටයට මම චිත්‍රපටයක් කරන්න මගේ ඔළුවේ තියෙනකොට මම නාකතා පොත් සෑහෙන ගාණක් මම බැලුවා. තිරනාටක සෑහෙන ගාණක් එක එක්කෙනා හරහා කතා කරලා ලියන්න ඕන මෙහෙම කරන්න ඕන කියලා තිරනාටක කීපයක් ලිව්වා. එහෙම තියනකොටත් මට මේ පොත කියවලා ගත්තාන් පස්සේ මේක මට දැනුණා. මේ කතාව මහා කියන්නේ මේ කතාව කියවන යනකොට දැනන ඕන කෙනෙකුට. මේ කතාවේ තියෙන ඒ කතාව කියන්නේ හැම මිනිස්සෙකම තියෙනවා ජීවිතේ ලයිෆ් පර්පස් කියලා එකක්. ඒ කියන්නේ ජීවිත අරමුණ. දැන් මම ගත්තට මම යන්න තමයි මම ඉස්කෝලේ යන කාලේ මම හිතන් හිටියේ මම හමුදාට යනවා. ඒ මගේ ලයිෆ් පර්පස් ඉතින් හමුදා නිලධාරියෙක් වෙන්න. මම හමුදාට ගියා. අවුරුදු 28ක් හිටියා. ඊට පස්සේ හමුදාය මට හිටියා ඇති මං එළියට ආවා. ඔබතුමා මන් දන්නේ මොන මේ තමුන්ගේ ලයිෆ් පර්පස් එක කොහොමද ගොඩනගාගත්තේ කියලා. ඒ කියන්නේ තමුන්ගේ ජීවිතේ කොහොමද ඉස්සරහට අරන් යන්න ඕන කියන්නේ අනාගත ජීවිතේ හැඩගැහෙන විදිය. දැන් මේ මිනිස්යාගේ ලයිෆ් පර්පස් එක වෙනස් කරගන්නවා. ඇත්තටම ගමේ ඔය නිකන් මේ සාමාන්‍ය ඉදිනදා කුලි රස්සාවක් කර මිනිස්සෙක් මේ නංගිගේ මරණය හරහා මේ තීරණය කරගන්නවා රයිට් මගේ ජීවිතේ මට ඕන මෙච්චරයි. මොකද්ද මට ඕන? මේ නංගි මරපුන් ටික ඔක්කොම මරලා
හිරේ නෙවෙයි හිර ඕන දෙයක් වුණත් මට කමන්නේ. ඉතින් එතෙන්ද මිනිහෙකුට එන්න අමාරුයි. මම එන්නේ නැති මං හමුදාට ගියා කියලා කිව්වට අවුරුදු 19 20න් අවුරුදු 25ක් යුද්ධ කරා කියලා කිව්වට සමහරට මට ඔයගේ පුද්ගලික අත්දැකීමක් ගන්න මම ওই තීරණය ගන්න නැති. ඔය ඉතින් බලපානවා යම් දේවල් ඒ කියන්නේ තමුන්ගේ අධ්‍යාපන මට්ටම, තමුන් ජීවත් වෙන පරිසරය, තමුන්ගේ පෞල් පසුබිම ඔය ගොඩක් දේවල් වලට බලපානවා. උනාට තමුන්ගේ ජීවිතේ හැමදේම නැති කරලා දාගෙන ඒ කියන්නේ තම ඒ වගේ ටාගට් එකකට යන අවුරුදු 15ක් ප්ලෑන් කරන්න. මේ කතන්දරේ මිනිස්සු අවුරුදු 15ක් ප්ලෑන් කරනවා. පළවෙනිට ඉස්සලාම පළවෙනි එක්කෙනෙක්ව නැති කරනවා. මිනිහා ඉස්සරගත වෙනවා. පයින්නවා. තව කෙනෙක් නැති කරනවා. ඉස්සරගත වෙනවා. පයින්නවා. ඊට පස්සේ ආයේ මරනවා. ආහිරන මේ මාර කතාවක් එක. ඒ කියන්නේ මම අහපු කතා වලින් ඒක මහා හරි කතාවක්. මිනිහෙකුට කේන්තිය තරහව දශක දෙකක් විතර තියාගෙන ඉන්න පුළුවන් කියන්නේ. මං හිතන්නේ මට නම් බෑ හැම තියාගන්න අවුරුදු 20ක් විතර මිනිහෙක්ගෙත් එක කේන්තිය තියාගන්න බෑ. මේ තරහ තියාගෙන යනවා අවුරුදු 20ක් තිස්සේ. ටාගට් එකට යනවා. ඉවර කරන් පස්සේ මිනිහා කරන්නේ මොකද? right task completed ගිහිල්ලා පොලිසියට බාර වෙනවා. ඊට පස්සේ ආය හතරවෙනි මේ අවසාන මේ මරණයෙන් පස්සේ ආයේ මිනිහා අල්ලන්න අවශ්‍ය නැහැ මිනිහාම ගිහිල්ලා බාර වෙනවා. ඒක හරි පුදුම කතාවක්නේ. ඒ කියන්නේ අපි දැකලා තියෙනවා ලංකාවේ දැන් අපි ගොඩක් ඔය සමකාලීන යත් එක්ක ජීවත් වෙච්ච කට්ටිය කියන විදිහට මරුසිරා යකඩයා නවරියන් චීනා කීකී එකන් නම් ගොඩාක් කියනවා දැන් මගෙත් එක්ක අපිත් එක්ක සමීපව ආශ්‍රය කරනවා දැන් අපි ළඟ ඉන්නේ දැන් අවුරුදු දෙකක් තුනක්. ඒ කතා ටික තියෙනවා ඒ කතා තියෙනවා කතා 100ක් 200ක් විතර වගේ ඒ කතා මේ හිතා ගන්න බැරි කතා ඒවා. අමුතුම කතා ඒවා. දැන් නියම චිත්‍රපටි හැබැයි. මේ බොරුවට කරන මේ කතා නෙවෙයි ඇත්තටම කෙනියම මේ වීරයෝ නෙවෙයි. බොහො නිර්භීත මිනිස්සු පිළිබඳව කතා. ඉතින් එතෙන්දී ගත්තනම් මේ චරිතය ඕන කෙනෙකුට දැනෙනවා. ෆේස්බුක් එකට ගිහිල්ලා සාමාන්‍ය බලුවා නම් මේ ඊතුමති ජීවිතය කියන පුද්ගලයා හරහා මේ මං හිතන්නේ ලක්ෂ ගණක් ඉන්නවා ෆෑන් බේස් එක. අධ්‍යක්ෂවරයාට ඔබ කියනවා මේ ඔහු යහපත් පුද්ගලෙක් වුණාට ඔහු වීරෙක් නෙවෙයි කියන එක ඔබ ස්ථාවරයක් හැටියට දරනවා මේ කතාව ඇතුළත. නෑ ඔහුට වීරෙක්. සාමාන්‍ය අපේ මිනිස්සුන්ට වීරෙක් නේ. මට ඒ ජීවිත කතාව කියවාගෙන යනකොටයි ඒ ජීවිත කතාව ගැන අධ්‍යයනයක් යෙදෙනකොටයි මොන දේ වුණත් මේ මම බෞද්ධෙක් විදිහට වෛරය නොසන්සතිය කියන්නේ අපි ඉගෙනගෙන තියෙන්නේ. ඉතින් ඒ වෛරය නොසන්සතිය කියන දේ ඇතුලේ මෙයා ඒක බැහැර කරලානේ මේ යන්නේ ගමන. ඒ කියන්නේ වෛරයෙන් යන්නේ. ඒ වෛරේ එකකින් දෙකකින් ඉවරෙන්නේ නැහැ. මේ කෙලින්ම ඝාතන පෙළක් දක්වාම මේ වෛරය යනවා. ඒක ඉවරනේ අවුරුදු 20කින් විතර වගේ. අවුරුදු 20කින් විතර වගේ හිර යන මිනිස්සෙක් අවුරුදු 40 42 වගේ වෙනකොට තමයි වැඩ ඉවර කරන්නේ. ලස්සන වැඩේ තමයි මේ මිනිස්සයා මේ ජීවත් වෙන එකේ කාලය ඇතුළත. මේ ඔක්කොම දේවල් කළා. ඉතින් අර මන් දන්නේ මේ මිනිස්සයාගේ තිබ්බේ මොන වගේ හැඟීමකින් ඒ මිනිස්සයා වැඩ කරනද කියන මට තේරෙන්නේ නැහැ. හැබැයි මම ඒක සාධාරණීකරණය කරන්නේ නැහැ. මිනිස්සයා මොන දේ වුණත් මේ බෞද්ධ විදිහට මම නැවත කියන්නේ මම සාධාරණීකරණය කරන්නේ නැහැ. ඒ කරපු දේවල් හරිද වැරදිද කියන එක. හැබැයි ඉතින් දැන් මම දන්නා මිනිස්සයත් එක්ක දකින්නලා එයාව දැක්ක ගමන් මිනිස්සු පැනලා මේ බොහොම තරුණ පරම්පරාව කියන්නේ අවුරුදු 25 ළමයි ගෑනු ළමයි පිරිමි ළමයි වයසක තාත්තලා මාමලා එක එක වර්ගයේ අවුරුදු 75 වගේ වෙනකම් මිනිස්සු පුදුම ආසාවක් තියෙන ෆොටෝ එකක් ගන්න මිනිස්සුත් එක්ක ෆොටෝ එක කරන Facebook එකේ දානවා. එහෙනම් Facebook එකේ දාපුවම මම ඊයේ පෙර මෑත කාලේ 1500ක් විතර වගේ මේ ඊයේ පෙරද හොයාගෙන ගිහිල්ලා මිනිහත් එක්ක කතා කරලා පින්තූර Facebook එකේ දානවා. ලංකාවේ ප්‍රසිද්ධ පුද්ගලයෝ පාවා. ඒ කියන්නේ මම ඒච පුද්ගලයා වීරෙක් විදිහට තකන්නේ නැති වුණාට ඒ ක්‍රියාව අනුමත කරන්නේ නැති වුණාට ඒ මිනිස්සුන්ට ඒ කතාව හරි සුන්දරයිනේ.
සමස්ත ශ්‍රී ලාංකිකයන්ට. දැන් පහුගිය කාලේ අපි අර මේ තිබ්බනේ එක රැල්ලක් ආවනේ මේ ওই තැන් තැන් වල මේ එක චිත්‍ර අඳින එක මේ තාප්පු වල මේවල. දැන් මේ මනුස්සයාගේ චිත්‍ර අඳලා තියෙනවා තැන් 3ක. හිතුවද ජීවිතේ කියලා චිත්‍ර අඳින තාප්පු වල මනුස්සයාගේ චිත්‍ර තියෙනවා. Facebook එකේ හිතුමති ජීවිතය කියන නමින් Facebook එකේ මේ මම හිතන්නේ 50 60ක් විතර තියෙනවා මේ Facebook එකේ මේ මොනවද ඒකට කියන්නේ මේ ප්‍රොෆයිල් පේජස් තියෙනවා 50කට 60කට එහා මේ හිතුමතේ ජීවිතය හිතුමතේ ජීවිතය කියලා තියෙනවා. ඉතින් මම දන්නේ ඉතින් එහෙම ඒ කියන්නේ වීරයෙක් කියලා තියෙන්නේ. දැන් ඔබේ දැන් චිත්‍රපටයේ ගත්තොත් ක්‍රිෂාන්ත ප්‍රවීණම නළු නිළියෝ කණ්ඩායමක් තමයි නළු නිළිය වරම් ලබන්නේ මේ චිත්‍රපටයේ මේ චරිත වෙනුවෙන්. එහෙන් බලනකොට බොහොම පරිපූර්ණ චිත්‍රපටයක් කියලා අපිට අර්ථ දක්වන්නත් පුළුවන් ඔබේ නළු නිළිය කැල දිහා බලපුවාමත්. නෑ ඒක නම් සිද්ධ වුණේ දැන් මම අවුරුදු 20කට 25කට තියා මේ ශේෂ්ත්‍රයේ නිලනොලත් නම දාන්න නැති අධ්‍යක්ෂයෙක් විදිහට වැඩ කරන්නේ. ඉතින් මම එතකොට ඒ කාලය තුලත හෙන්රි ජයසේන, ටෝනි රණසිංහ මහත්මයා, හෙන්රි ජයසේන මහත්මයා, ජෝයි වික්‍රම මහත්මයා ඇතුළු එතන ඉඳලා පල්ලෙහාට ගත්තා නම් මම ඔය ලංකාවේ ඉන්න දැවැන්ත නළුනියෝ කියන මේ අවස්ථාවේ ඉන්න රොජර්, පාලිත, මහේන්ද්‍ර, ජනකලා, අශෝක පීරිස්, දයාලිස්ලා ගත්තා නම් හෙන්රි ජයසේන මම කීකේ හැම කෙනෙක්ට එක්කම වැඩ කරලා තියෙනවා. මගේ නිර්මාණය වලට දායක වෙලා තියෙනවා. හෙන්රි ජයසේන මහත්මයා මගේ 2කද 3කද හිටියා. ටෙල් ඩ්‍රාමා. ටෝනි රණසිංහ මහත්මයා 2 වගේ හිටියා. ජෝයි වික්‍රම මහත්මයා 1 හිටියා. දයාලිස් මහත්මයා මේ අශෝක පීරිස්ලා 5ක විතර වගේ හිටියා. ඉතින් මම වැඩ කරෙත් ඇත්තටම මම අවුරුදු 20 ගානෙන් මේ ටෙල් නාට්‍ය පටන් ගත්තට මම වැඩ කරේ ඔක්කොම ප්‍රවීණුත් එක්ක. ඒකක් තමයි මගෙත් තිබ්බේ වැඩේ මේ කොහොමද මට ඒගොල්ලෝ රැඳුනේ මම දන්නේ නැහැ පොඩි කාලේ ඉඳලා. මම නළුනියෝ පස්සේ තමයි මේ හැම වෙලේම බලනකොට මම කාස්ටිං කියන එක තමයි කරේ. දැන් මගේ ටෙලි ඩ්‍රාමා ඒ කාලේ කරන ඒවා ගත්තා නම් ලංකාවේ ප්‍රසිද්ධම ඒ කාලේ ඒවා කරේ ප්‍රසිද්ධම නළුනියෝ ටෙලි නාට්‍ය ඇතුළට මම 10 දෙනෙක්වත් ගන්නවා. ඒකනේ යන වීදම මම බැලුවේ නෑ එතකොට. මට ඕනේ නිර්මාණයක් විදිහට ඒක සාර්ථක කරගන්න තමයි මුලින්ම. ඒ කාලේ හිටිය ප්‍රසිද්ධ දැන් ඔය මාත් වැඩ කරපු ජයනිලා, දමිතලා, මහේන්ද්‍ර, පාලිත, ප්‍රියංකර, සරත්, ගිහාන්, ඊට පස්සේ අනුරුද්ධිකා, තව ඉන්න ගොඩක් මට ජගත් චමිල නළුනියෝ මේක ඉන්න ගොඩක් මම 15ක් විතර ඉන්න ප්‍රසිද්ධමයි. ඒ ඔක්කොම මගෙත් එක්ක දැන් අවුරුදු 20ක් විතර ඉස්සර වැඩ කරන මිනිස්සු. ඉතින් මම මගේ නිර්මාණ කතා කරන් පස්සේ ඒගොල්ලෝ දන්නවා මාව මේ කියන්නේ ඒගොල්ලොත් එක්ක තිබ්බ ගන්න දෙනවා තිබුණා මගේ. ඒකයි මට ලොකුම අභියෝග කරලා තිබ්බේ මේක මේ ප්‍රධාන නළුවගේ චරිතය තමයි මේ හිතම ජීවිත චරිතේට කෙනෙක් හොයාගන්න එක තමයි මට අවශ්‍ය ඒක තිබ්බ ලොකුම ගැටලුව. මේ මම අන්ත අවසානයේ මම තෝරාගත්තේ දිනේදී සිල්වා. මොකද මම එයා තෝරගන්න හේතුනේ එකම එක චිත්‍රපටිය දෙකක්. එකක් ජැක්සන් ඇන්තනි මහත්මයාගේ අර සීරජ කියන එකේ එයා අවුරුද්දේ හොඳම නැගින නළුවා වුණා. ඊට පස්සේ ආලෝක උදපාදි ඒක මම දැක්ක යාගේ. ඒකෙත් ඒ අවුරුද්දේ හොඳම නැගින නළුවා වුණා සිනමාවෙන්. ටෙල් නාට්‍යෙන් දෙකෙන්ම හොඳම නැගින නළුවා වුණා අවුරුද්දේ. එක අවුරුද්දක දෙකම ගත්තා. සමහර ඊට පස්සේ මම යසෝදරා බැලුවා සුල්නරත්න මහත්මයාගේ. ඒකෙදි ඒ චරිතය හොඳටම කරලා තිබ්බා. මොකද මේකට ඕන පොඩි රෆ් වෙනමක් තියෙන පොඩි වෙන චරිත මිනිස්සෙක්. මේක සීන් බෝල් චරිතයක් නෙමෙයි මේක හරි දයන්ත චරිතයක්. ඒකට ඇත්තටම මේ දිනේඩ් ඩිසිල්ලා කියන පුද්ගලයා සෑහෙන මාංශ වුණා. මාස එකමාරක් දෙකක් තුනක් හතරක් ගත්තා නම් අවුරුද්දක් විතර තිස්සේ මේ චරිතයට කැප වුණා. එයාට මං කිව්වා මල්ලි මෙහෙමයි මාත් එක්ක කරගන්න ටිකක් මේ මහන්සි වෙන්න නම් මේ වැඩේ ටිකක් වෙන එකක්. හරියයි කරමු කියලා කැපකිරීම නම් 100ක් තිබුණා. මම දන්නේ ප්‍රේක්ෂකයෝ කොහොමද දිනේඩ් ඩිසිල්ලා දකීද කියලා හිතමද ජීවිත චිත්‍රපටය තුලේ. මම ඔහුගේ රඟපෑම් ගැන තෘප්තිමත් වෙනවා. මේක තියෙන අනිත් ගැටලුව තමයි ඔහුත් එක්ක මේකේ චරිත නිරූපණය කට්ටිය ගත්තා ජගත් චමිල, දමිතා, ජයනි, මහේන්ද්‍රලා, ඊට පස්සේ ගිහාන්ලා, ප්‍රියංකල්ලා ගත්තා නම් ඒ ඔක්කොම මේ ජාත්‍යන්තර සම්මාන ගත්ත නළුනියෝ ටිකක්. ඉතින් ඒගොල්ලොත් එක්ක රඟපානකොට මෙයාට පොඩ්ඩක්
කොහොම වෙනද හැබැයි මම නම් වෙනසක් දැක්කේ නැහැ. ඌ චරිතය හොඳටම මේ කරා. ඉතින් එහාට මම මේ මගේ චිත්‍රපටය ගැන මම ඌගේ චරිතය ගැන මම කතා කරනවා. ඉතින් එහාට ඌරන් කමන චිත්‍රපටය ගැන මට අදාළ නැහැ. ඒක අපි ප්‍රේක්ෂකයට බාර දීලා ප්‍රේක්ෂකයා මොනවද කියන්නේ කියලා ආලම් බලමු. මොකද ඒ හිතුමතේ ජීවිතේනේ. හොඳයි අපි ක්‍රිෂාන්තර සමුදෙන්නම් චිත්‍රපටය ආපු විගසම ඔබ බලන්න යන්න. ඒක ඔබ චිත්‍රපටය නිෂ්පාදනය කරපු අය වෙනුවෙන් අධ්‍යක්ෂණය කරපු අය වෙනුවෙන් සහ ඒ චිත්‍රපටයේ චරිත මවපු අය වෙනුවෙන් ඔබ කරන යම් සාධාරණත්වයක් කියලා මට හිතෙනවා. අපි සමුදෙන්න ක්‍රිෂාන්ත අපි දවසක හමු වෙමු. ඔබේ තවත් චිත්‍රපටයක් ඔබේ ළඟදිම එන බව ඔබ කිව්වා. දැන් ඔබ හෙළවුඩේ සමාජිකයෙක්නේ. අපි ඒකත් බලාගෙන මිමු. ඔබට සමුදෙනවා. එසේ බොහොම ස්තුතියි. අවසානයේ මට තව වචනයක් කියන්න ඕනේ. මේ චිත්‍රපටය ඇත්තටම මට ගොඩක් උදව් කරපු කෙනෙක් තමයි මේ චිත්‍රපටය නිර්මාණය කරන ප්‍රියංක රත්නායක. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් ඒ වගේම දක්ෂ නළුවෙක් මේ චිත්‍රපටයේ තෝරාගෙන ගෙදෙනවා. ඉතින් ඔහු විශේෂයෙන් මතක් කරන්න ඕන ඔහු මේ චිත්‍රපටිය තුළ සෑහෙන ලොකු හයියක් වුණා මට. ඒ කියන්නේ මම එයාගෙන් මේ ගොඩක් දේවල් ලබා ගත්තා. ගතියු දේවල් තියෙන පුද්ගලෙක්. එයා විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. හොඳයි. හිතුමතේ ජීවිතේ එහෙම තමයි ගෙවුනේ. එහෙම තමයි ගත වුණේ ඒ කාලය ඇතුළත. දැන් චිත්‍රපටය ගැන ඔබට බාරයි. ඔබ සුවෙන් ඉන්න චිත්‍රපටය බලන්න සිනමාටෝකිස් එක්ක ලබන සතියේ ආයෙත් හමු වෙමු. ජය වේවා. මන්ති කියන්නේ අපි ගැන නොදන්න ගොඩාක් දේවල් තියෙනවා රත්නපාල මහත්තයෝ. ඒක නෙමෙයි. කො අපේ අවුරුදු කුමාරි. මට කුමාරිත් එක්ක ටිකක් කතා කරන්න. මට යන්න දෙන්න මහත්තයා. මහත්තයා